समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स चित्तेन नीयति लोको चित्तेन परिकस्सति चित्तस्य एक धम्मस्य सब्बेव वसमन्वगूति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत පින්වත්නි අද දවසෙත් මේ පින්වතුන් කවුරුත් සූදානම්ව සිටින්නේ උතුම් පුන් පොහෝ දින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකෙට දේශනා කළ එලිපෙහෙලි කළ බොහෝ කාලයකට පස්සේ ඉබාගාතේ යන සත්වයෙක්ට තමන්ගේ ජීවිතයේ අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරගන්න ලැබිච්ච මේ උතුම් සද්ධර්මින් බිඳක් කැටියෙන් නමුත් ශ්‍රවණය කරලා ඊට අනුරූපීව තමන්ගේ ජීවිත සකස් කරගෙන මේ නැවත නැවත ඉපදීපදී මෙරි මෙරි යන දිර දිරා යන ජීවිතයක් පෝෂණය කරගෙන යන નિසරු ජීවිතය පිළිබඳව යථාර්ථය වටහාගෙන මේ දුක්ඛිත භවගාමී ගමනින් සුවසේ මෙතර වෙන්න ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිණිස බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට දේශනා කළ උතුම් ධර්මින් විදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පිටුගත්නි අපි පහුගිය ධර්ම දේශනා කිහිපයක් ඔස්සේ බහුජන හිතාය බොහෝ දෙනෙක්ගේ හිත පිණිස සිදු කරගෙන ආ ධර්ම දේශනා මාලාවේ පහුගිය ධර්ම දේශනාවේදී නිර්වාණය පිළිබඳව නිර්වාණයේ ස්වභාවය පිළිබඳව නිර්වාණයේ කතාව පිළිබඳව මොකක්ද මේ නිවන කියන එක පිළිබඳව විස්තර විග්‍රහ කළා. ඊයේ සන්ධ්‍යා කාලයේ පුංචි ස්වාමීන් වහන්සේලා එක්ක හරි රසවත් ධර්ම සාකච්ඡාවක යෙදලා ඉන්න වෙලාවේ මට මතක් වුණා මම ප්‍රවෘජාවටපත් වෙච්ච කාලේ 2015 දී විතර ප්‍රවෘජා භූමියටපත් වෙන්න කලින් අපිව තියෙනවා මේ පණ්ඩු පලාසක කියලා අවධියක්. ඒ කියන්නේ ප්‍රවෘජාවට හික්මෙන අවධිය. ඒ කාලේ සුදු අද්දික ෂර්ට්ස් ඇඳලා සුදු පාටට සරම් ඇඳලා ඉන්න අපි දිහා අපිටම පේද්දි මට මතකයි ඇතැම් විටක මම එකාතකින් මගේ අනිත් අත පිරිමැද අනේ ඉතින් ඔබට මෙතනට එන්න පුළුවන් වුණානේ අනේ ඉතින් ඔබට මේ සැප විඳින්න පුළුවන් වුණානේ කියලා මමම මගේ අනිත් අත පිරිමැදගෙන තියෙනවා. එතනින් පටන් ගත්ත පැවිදි ජීවිතය අද වෙනකොට සම්මා සම්බුද්ධ ශාසනය කියන සාගරයේ ගලාගෙන යනකොට පින්වත්නි මේ දැනෙන සැපය මේ දැනෙන සුවය නිර්වාණියත් එක්ක සංසන්දනය කරලා බැලුවාම මහා පුදුමයක්. කවුරු හරි කෙනෙක් අපෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා මොනවද ලැබුණේ කියලා අපිට වුන්ට කියන්න තියෙන එකම එක උත්තරයයි පැවිදි වුණයින් පස්සේ අපිට ලැබුණේ අපේ ජීවිතය. මෙච්චර කාලයක් හොයා ගිය පන්න ගිය ජීවිතය පැවිදි වුණාට පස්සේ දැනෙන්න ගත්ත හැටි ගෙවෙන තප්පරයක් පාසා පැවිද්ද අපිට දැනෙච්ච හැටි ජීවිතේ විඳපු හැටි ප්‍රෞಢජා භූමියත් එක්ක ලැබුණයි කියන කාරණාව පුදුමයට කරුණක්.
පින්වත්නි මේ කතාව මම කිව්වේ මෙන්න මේ කාරණාව මුල් කරගෙන. දැන් ඔය පින්වත්තුලා හිතයි සමහරක් විට මේ අපි ප්‍රවෘජාවටපත් වෙලා කැලේට වෙලා ඔහේ ඉන්නකොට සමහරුන්ට තියෙනවා මේ හාමුදුරුවෝ කියලා කියන්නේ පුදුම මානසික මේ ආතතියකින් ජීවත් වෙන අසහනයකින් ජීවත් වෙනවා වගේ සංඥාවකුත් එහෙම එකක් අපිට නැහැ. මේ ප්‍රවෘජා ජීවිතය නොසතුටින් නෙමෙයි අමාරුවෙන් නෙමෙයි කට්ටකාගෙන ඉන්න එකක් නෙමෙයි. ඔයගලන්ගේ භාෂාවෙන් කියනවා නම් ප්ලෑන් කර කර ගේම් ගහ ඉන්න ජීවිතයක් නෙමෙයි. මේක හරිම නිදහසේ ගලාගෙන යන ජීවිතයක්. පැවිද්දෙක් මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය ගන්න මේ කාලේ අබිනිෂ්ක්‍රමණයට සුදුසුම කාලයයි කියලා දැකලා නෙක්ඛම්මයට බර වෙච්ච සංකල්පනා වලින් ප්‍රවෘජා භූමියටපත් වුණාට පස්සේ මම කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන කෙනෙක්ගේ ප්‍රවෘජාව පිළිබඳව මෙතනින් අපි නෙක්ඛම්මව ගිහි ජීවිතය ගත කරන විදිය දෙවනුව කතා කරමු. පස්සේ ඒ පැවිද්දට මේ ඉගෙන ගන්න ලැබෙනවා මගේ පින්වත්නි මම කියන්නේ පැවිදි ශාසනය පිළිබඳව මේක හරි රසවත්. මේවා බොහෝ අයගෙන් ඇහෙන්නේ නැහැ. ඉගෙන ගන්න ලැබෙනවා මේ සත්වයා මිනිසයා කියන කෙනා ලෝකේ පරිහරණය කරන්නේ ලෝකේ පරිභෝග කරන්නේ ලෝකය බලන්නේ ලෝකය විඳින්නේ විපරීත වූ සංඥාවලින්. එනේ අනිත්‍ය දේවල් නිට්ටය විදියට ග්‍රහණය වෙනවා. දුක දේවල් සුඛ විදියට ග්‍රහණය වෙනවා. අසුචි ගොඩවල් හරි දැන් ඔය පින්වතුන්ලා කවදාවත් කැමතිද මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්න මේ මම ඔය පින්වතුන්ලට මෙන්න මෙහෙම කරලා shopping bag එකක් පිරෙන්න අසුචි ගොඩක් පුරවලා ගෙනල්ලා දෙනවා ගෙදර. ඔන්න ඔය බෑග් එක ලණුවකින් ගේ මැද්ද එල්ලගෙන උදේටයි හවසටයි ඉඹ ඉන්න කියලා කිව්වොත් මේක දැන් තියෙන්නේ අසුචි. හැබැයි බෑග් එකකින් වට වෙලා තියෙන්නේ. ඔය පින්වතුන්ලා ඉඹිනවද නැද්ද? පින්වත්නි බෑග් එක කොයිතරම් වටිනවා වුණත් ඇතුලේ තියෙන අසුචි නිසා අපි කවදාවත් ඒ බෑග් එකකින් මින්න යන්නේ නැහැ. මේ මනුෂ්‍ය ශරීරයේ කියන බෑග් එක ගන්න මේක මේ හැම කියන පුංචි බෑග් එකකින් වට වෙලා මේක ඇතුලේ දැන් අසුචි කියන එක කුණප කොට්ටාසයක් විතර. මේක ඇතුලේ තියෙන ඒවා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි අට්ටි මිච්ඡ වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුවං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ වස්සු වසා කේලා සිංගානිකා ලසිකා මුත්තං කියලා නොයෙකුත් කුණප වලින් පිරිච්ච මේ ශරීරය හරිද අර අපි එක අසුචි බෑග් එකක් ඉඹින්නේ නැහැ අසුචි ගණනාවක් තියෙන මේ ශරීරය ඉඹින්න පොරකන හැටි වැළඳ ගන්න පොරකන හැටි හීනෙන් ප්‍රාර්ථනා කරන හැටි පොත්පත්වල චිත්‍ර ඇඳගෙන භාවිතා කරන හැටි හරිම පුදුමයට කරුණක් නෙමෙයි මේක හරිම වේලුවට කරුණක්. මිනිස්යාට ජීවිත පිළිබඳව යථාර්ථය තේරෙන්නේ නැති නිසා මිනිස්යා මේ ජීවිතෙන් එතර වෙන්නේ නැහැ පින්වත්නි. බොහෝ දෙනෙක් මේ ලෝකයේ තියෙන කාම වස්තු පරිභෝග කර කර දැන් ඔය පින්වතුන්ලගේ ජීවිතය අපේ ජීවිතය වෙනස්. පැහැදිලිවම වෙනස තමයි පෙන්නේ අපි හැමෝම මේක සරල කතාවක් මේක තේරුම් ගන්න. අපි හැමෝම මේ හැමදේම කරන්නේ සතුට වෙනුවෙන්නේ. රූප පෙන්වන්නේ, ශබ්ද අස්සන්නේ, ගන්ධ රස ස්පර්ශ විඳින්නේ. මනසින් ඒවා නැවත නැවත අනුභව කර කර කාමය ගැන හිත ජීවත් වෙන්නේ. සතුට වෙනුවෙන්නේ. කොයි සතුට වෙනුවෙන්නේ? ඇහැට ප්‍රියමනාප වූ රූප පෙන්වන්නේ කොහේ සතුට ඇති කරගන්නද? හිතේ සතුට ඇති කරගන්න. කනට හොඳ සින්දු අස්සවන්නේ, හොඳ ශබ්ද අස්සවන්නේ හිතේ සතුට ඇති කරගන්න. නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි එක ටූල්ස් භාවිතා කරගෙන එක උපකරණ, එක දේවල්, එක රසයන්, විවිධාකාර වෛවර්ණ දේවල් පරිහරණය කර ඒ දේවල් පෙන්න විඳව හිතේ සතුට ඇති කරගන්න උත්සාහ කරන අය. පැවිද්දත් හොයන්නේ හිතේ සතුට තමයි. හැබැයි ඔබ හොයනවා වගේ ලාමක අසූචි ගොඩවල් තුරුළු කරගෙන විඳින සතුටක් නෙමෙයි. ඔබ බණනේ අහන්නේ මේක ඉතින් බොහෝ දෙනෙක්ගේ හිතසෝ පිණිස පවතින ධර්මතාව තමයි මේ කියන්නේ. ඔබ හොයනවා වගේ මැරෙන්න ඉන්න අම්මලා නිසා, මැරෙන්න ඉන්න තාත්තලා නිසා, මැරෙන්න ඉන්න බිරින්දෑවරු දාලා යන්න වෙන දරුවෝ, ඒ වගේ ලාමක දේවල් වලින් සතුට වෙන අය නෙමෙයි පැවිද්ද කියලා කියන්නේ.
පැවිද්ද දන්නවා අම්මා නිසා සතුට උපදවා ගත්තොත් අම්මාගේ මරණයත් එක්ක දුක් වෙන්න වෙන බව. බිරිඳක් දරුවෙක් නිසා යම් කෙනෙක් සතුට උපදවා ගන්නවා නම් මතක තියාගන්න සදාකල් එක වගේ නොපවතින චිත්ත පරම්පරාවකින් එක වගේ නොපවතින ආදරයක් එක වගේ නොපවතින ලෙන්ගතුකමක් එක වගේ නොපවතින බැඳීමක් නිසා ඔබට වැඩිපුර මේ ජීවිතේ විඳින්න වෙන්නේ දුකක් 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 දුකක්ම විතරයි. ඔබට මං කියන එක විශ්වාස නැත්තම් වැඩි මොකොත් ලස්සන කතා වුණේ ඔබ ඔබේ ජීවිතයට හැරෙන්න. ඔබ විවාහ වෙලා ඔබේ විවාහ ජීවිතේ ඔබ වැඩිපුරම විඳගෙන ආවේ තෘප්තියක්ද නැත්තම් පුදුමාකාර ජීවිත රේස් එකකට අහුවෙලා පුදුමාකාර ජීවිත තරංගයකට අහුවෙලා දැන් ගොඩ එන්න බැරුව වැටිච්ච ලිඳේම වැටිච්ච කුණු ගොඩේම ඒ කුණුම අනුභව කර කර ජීවත් වෙනවා විනා දැන් ඕක නවතින්නෙත් නැහැ විවාහයෙන් නවතින්නෙත් නැහැ විවාහයෙන් පස්සේ දරුවෝ හම්බ වෙනවා ඊට පස්සේ ඒකට ඉස්කෝලේ හොයන්න දුවන්න ඕනේ රට වටේ ඈ නිලැඳුම් කියයි සපත්තු කියයි අරවා කියයි ක්ලාස් පේස් කියයි ටේබල් ටෙනිස් ගහන්න යනවා කියයි බැඩ්මින්ටන් ගහන්න යනවා කියයි ස්විමින් කරන්න ඕනි කියනකොට ඒව දෙන්න ඕනි දැන් වැටිච්ච වලේ කුණු හොඳයි කියලා හිතාගෙන කුණුත් එක්ක ජීවත් වෙච්ච නිසා දැන් ඔබ පණුව ගන්නටපත් වෙලා. පිටත්නි මේ ජීවිතේ මම හැමදාම බණ අතර අහන ප්‍රශ්නේ ඔබට දැනෙන්නේ නැද්ද? මහන්සි නැද්ද? එපා වෙන්නේ නැද්ද? එකම කෝලම නට ඉඳලා හිස් සතින් බලල්ලු වගේ 57ක් 60ක් 65ක් වෙලා මැරිලා යන්න වෙන ජීවිතේ ඔබට දැනෙන්නේ නැද්ද මේ යන්නේ નિසරු ගමනක් කියලා? පිටි ඕක දැනෙන තාක් දැන් ඕක අපිට දැනුණානේ මේ අත දිහා බලනකොට පින්වත්නි අපිට තේරෙනවා හා යොබ්බන ජරාන්ත මේ අත තව ටික කාලෙකින් වයසට යනවා. දිරනවා. ඇඟිලි ඇද වෙනවා. කැත අපිට තේරෙනවා මේක. අපි මේකට අකමැතිත් නෑ. අකමැති කියලා මොකෝ මේ උසාවි යන්නද? නඩු කියන්නද? පොලිසිය යන්නද? ඇන්ටි දාන්නද? අපි මේකට ලෑස්ති. හෙට අනිද්දාට අපිට කැන්සර් එකක් හැදෙන්න පුළුවන්. හෙට අනිද්දාට සුදු කබර රෝගය හැදෙන්න පුළුවන්. අපි ඒක බලාගෙන ඉන්නේ. ඇත්තටම මගේ පැත්තෙන් පුද්ගලිකව ගත්තොත් මම ඒකට හරි කැමතියි. මම මේ අවස්ථාව වෙනකන් බලාගෙන ඉන්නවා. ඒ අවස්ථාව විඳින්න ඕනේ. ඒක ෆීල් කරලා බලන්න ඕනේ. හැබැයි පිස්සු හැදෙන්නේ නැහැ. ඕනම ඔයගලන්ගේ භාෂාවේ සිටුේෂන් එකකට අකම්පිතව මුහුණ දෙන්න පුළුවන් සිතක් පැවිද්දට මේ පැවිදි ජීවිතය හදාගන්න. ඒ කියන්නේ මම විතරක් නෙමෙයි. ඔබත් වයසට යනවා. ඔබත් ලෙඩ වෙනවා. ඔබටත් මේ නරක ප්‍රතිවිපාකය විඳින්න සිද්ධ වෙනවාමයි. හැබැයි ඔබේ අපේ වෙනස තමයි අපි මේකට බය නැහැ. අපි දන්නවා මේක ඒකාන්තයෙන් වෙන බව. ඒක ඒකාන්තයෙන් වෙන බව දැනගෙන තමයි වෙන්නේ දැන් මම පැවිද්දටපත් වෙන්න හේතුව මම මේක ඔබට කියන්නම්. එක වෙලාවක ජීවිතේ නොසිතපු අවස්ථාවක තාත්තගේ මරණය සිද්ධ වුණා. මේ මරණය සිද්ධ වෙලා මට මතකයි අද වගේ ICU එක ගාවට ගිහිල්ලා මලකඳ දිහා බලනකොට මේ උදේ වැඳලා ගිය තාත්තා සුදු රෙද්දකින් වහලා ප්ලාස්ටර් දෙකක් ගහලා ඇරලා පෙන්නන්න කිව්වා. ඇරලා පෙන්න. ළඟ හිටියා මිස් කෙනෙක්. මං හැව එක ප්‍රශ්නයයි. ආයිත් මෙයාට පණ එන්නෙම නැද්ද? ආයිත් මෙයාට පණ එන්නෙම නැද්ද කියලා. නෑ මල්ලි. එයා මැරිලා කිව්වා. එදා ඉස්පිරිතාලෙන් එළියට ඇවිල්ලා එළියේ ඉඳගෙන මං කල්පනා කළා. අවුරුදු ගානක් අපිත් එක්ක ඔට්ටු වෙච්ච, අපේ අම්මත් එක්ක ඔට්ටු වෙච්ච, අපේ සහෝදරියොත් එක්ක ඔට්ටු වෙච්ච තාත්තට එච්චර ලේසියෙන් මේ ජීවිතය අතහැරුණා නම් එච්චර ෂණ මාත්‍රයක් ඇතුළත මේ ජීවිතේ බලලෙක් වගේ මැරලා යන්න වුණා නම් මොකක්ද අවුරුදු ගානක් ජීවත් වෙච්ච ජීවිතේ අර්ථය? කෝ හම්බ කරපු දරුවෝ, කෝ හම්බ කරපු ගෙවල්, කෝ හම්බ කරපු යාන වාහන සියලු දේ මත ඇරලා දාලා යන්න සිද්ධ වෙච්ච හැටි හරි පුදුමයි. මේක අදාහ ගන්න බැරි නිසා ආයිත් ගියා මෝචරියට. ආයිත් බලන්න ඕනේ කිව්වා. ආයිත් බලන්න ඔය කළුබෝවිල මෝචරියට. මෙහෙම ලොකු ලාච්චු තියෙනවා දිග. එක එක ලාච්චු අදිනකොට ඒගොල්ලන්ට එකපාරටම හොයාගන්න බෑ
මේක තමයි දාලා ඉන්නේ කියලා එක එක ලාච්චු අදිනකොට හරි ලස්සන ජීවිත කතාවක් ඒ ලාච්චු වලින් එළියට ආවා. එකක තරුණ ගෑනු දරුවෙක් එළියට ආවා. එකක වයසට ගිහිල්ලා මැරිච්ච ආච්චි කෙනෙක්ගේ මිනිහක් එළියට ආවා. මේකද කියලා අහනවා. නෑ ඒක නෙමෙයි. මාමා කෙනෙක්ගේ මිනිහක් එළියට ආවා. පස්වෙනියට විතර තාත්තගේ මිනිහත් එළියට ආවා. අල්ලලා බලනකොට පින්වත්නි ඩී ෆිෂර් එක දාපු මාළුවෙක් එළියට ගත්තා වගේ උදේ වඳිනකොට දැනිච්ච සීත රස්නය ඒක සම්පූර්ණයෙන් නැති වෙලා ගිහලා. හරියටම ඩී ෆිෂර් එක දාපු මාළුවෙක් අල්ලනවා වගේ හැඟීමක් ආවේ. හැබැයි ඒක අල්ලනකොට මගේ ඔළුවේ වැඩ කළේ වෙන එකක්. වැඩ කරපු දේ තමයි තාත්තට විතරක් නෙමෙයි එහා පැත්තේ උඩ යට මෙහා පැත්තේ ලාච්චු වල අයටත් මැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මරණය කියන ධර්මතාවය සෑම සත්වයකම පිළිගන්නවා. පිළිගන්නේ ඔබ ඔය දුවන ජීවිතේ මතක තියාගන්න. ඕක මරණයෙන් කෙලවර වෙන දවස වෙනකොට ඔබටත් ඒ ලාච්චුවට කිසි කතාවක් නැතුව බහින්න වෙනවා කියන එක මතක තියාගන්න. එදාට මේ මම කියන්නේ දරුවෙක් විදිහට පුතෙක් විදිහට දුවෙක් විදිහට අම්මා කෙනෙක් විදිහට ඔබට පිට වෙන්න පුළුවන් කවුරුත් මේ ලෝකේ නැහැ. අතානෝ ලෝකෝ අනබිස්සරු. මේ ලෝකේ ඔබට පිටක් පිළිසරක් නැත. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියම්. ඔබට මේ ජීවිතය දාලා යන්න වෙනවාමයි. සෝය සත්තාම පුඤ්ඤිද්දී බුද්ධි ජිනද්වයම් ගහතේසි මරණං කිප්පං කාතුමාදිසකේ කතා. බුදු පසේ බුදුතුමන් වහන්සේලාත් මේ දුනා නම් අපි ගැන කවර. ඉතින් මේක අපි දැක්කා. මේක දැකලයි පළවෙනි පාර ජීවිතේ තීරණයකට ආවේ. මේ වයසට ගිහිලා ලෙඩ වෙලා අතප්පයක් ඇම්බිරලා නෙමෙයි. හොඳම මේ ඔය පිටුතුලා හිතන්න එපා ස්වාමීන් වහන්සේලා මේ මහාන වෙන්නේ කන්න බොන්න නැතුව ණය වෙලා බය වෙලා ඇඟිලි පුරුක් ඇද වෙලා හතර කේන්දරේ පාළු වෙලා කියලා. එහෙම එකක් නැහැ. මේ ලෝකේ යමකට මෙඩිකල් එකක් බලනවා නම් පැවිද්දට තරම් බලන මෙඩිකල් එකක් වෙන කොහෙවත් නැහැ. ඇඟිල්ල පුරුකක් කඩු වුණොත් මහාන වෙන්න බෑ. අතක් ඇද වුණොත් උපසම්පදා වෙන්න බෑ. කකුලක් කොට වුණොත් උපසම්පදා වෙන්න බෑ. අපස්මාර සුදු කබර රෝග කිසිම දෙයකට උපසම්පදා වාරිතයි. එපා කියලා තියනවා කරන්න. එනිසා ඒකට නෙමෙයි පැවිද්දට ඉන්නේ. මෙන්න මේ කතාව දැකලා නිර්ර්ථක ජීවිතයක් පෝෂණය කිරීමෙන් මහන්සි නැද්ද? උදේ ඉඳන් හවස වෙනකන් වැඩට ගිහිල්ලා දැන් ඔබට පේන්නද මේ කොවිඩ් කියලා රෝගයක් දසතේ පැතිරිලා යනවා මිනිස්සු මැරෙනවා. අපිට කතා කරලා කියනවා හාමුදුරුවනේ. ඔබ වහන්සේලා සිල්වත්ය ගුණවත්ය රතන සූත්‍රය කියලා මිනිසුන්ට සුවපතන්නලු. පින්වත්නි ව්‍යාධි ධම්මං කොහොමද මේ ව්‍යාධි ධර්මයේ කියන එක අපි ඉක්මවන්නේ? බුදුරජාණන් වහන්සේටත් ලෙඩ වෙන්න උනාද නැත්ද? අපිට මේක ඉක්මවන්න බෑ. බුදුදහම කියන්නේ මේක ඉක්මවන්න ලැබිච්ච එකක් නෙමෙයි. වර්ධවා ගැනීම කරන්න. ඔබට බුදුදහම ලැබුණෙම මේක සිද්ධ වෙනවාමයි. අපිට මේකෙන් ගැලවිල්ලක් නෑ. මේක තේරුම් ගන්න. පිනේ දැන් හරිම නිදහස්නේ. හරි. දැන් අපි දන්නවා මේ එකතු වෙන හැමෝම දැන් පොඩි හාමුදුරුවෝ අපි කතා කරනවා. මම මේ කියන්නේ නිර්වාණයට පදනම දාගන්න ඔබේ මනස ඔය දුවන කෝච්චියෙන් බහින්න. එහෙම මේ උදේ ඉඳන් සෞරග්‍රහ මණ්ඩලය දිහා බලාගෙන ආපහු මේ කවුරු හරි කට්ටියක් වගෙනල්ලා ඒගොල්ලන්ගේ උපදෝප ටික අහන් ඉඳලා දවස් 30ෙම මුළු රටේම තියෙන කුණු ගොඩවල් ටික ප්‍රවෘත්තියකින් බලලා මම කියන්නේ මෙහෙම යන්න පුළුවන් නිවනක් නැහැ. ඒක එකක් නිවන එකක්. හරි. මෙන්න මේ කතාව ඒකයි ඔබට කියලා දෙන්නේ මේක වෙන පැත්තක්, වෙන පැතිකඩක්, වෙන රාමුවක්, වෙන දර්ශනයක්, වෙන ඇහක්, වෙන ලස්සනක්, වෙන විදීමක්, වෙන ජීවිතයක්. ස්වාමීන් වහන්සේලා කොච්චර ඇසුරු කරත් අපි දන්නවා අපි කාට හරි ඉක්මනින් මේකෙන් යන්න වෙනවා. එදාට මලකෝලම් එම්බාම් කර කර පෙට්ටි වල දාගෙන නටන්න එපා. දර කෑලි දෙකක් උඩට ගහලා මිනිහ තියාගෙන කන්න බැරි නිසා ලාමු තෙල් කාලක් හරි පෙට්‍රෝල් කාලක් හරි ඇඟට ගහලා ගිනි කුරක් ගහන්න කියලා කියන්නේ හරිම කැමැත්තකින් මිසක් පිළිකුලකින් බයකින් නෙමෙයි. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. ඉතින් මං කිව්වා වගේ මගේ පැත්තෙන් මම මේකට නිකම් මුණ දෙන්න ලෑස්තිත් නැහැ. මේක අනිවාර්යෙන්ම මේක ටිකක් සාහසික පැතුමක්. හැබැයි ඔය පිටුතුල හිතන්න එපා මේ ස්වාමීන් වහන්සේට මේක මේ අනිත් පැත්ත හැරලා කියවනවා කියලා. අපත් මං කැමති මේක විඳින්න. මැරිලා පණ යන වෙලාවට පොඩි හාමුදුරුවෝ ඔක්කොටම කියලා තියෙන්නේ. දෙයි කෑලි දාලා ඉන්ජෙක්ෂන් ගාලා බට ගහන්න දඟලන්න එපා කියලා. අපිට අපේ ගමන යන්න පුළුවන් පාඩුවේ. අපි ඒක දන්නවා. අපි ඒකට හිත හදන්නේ. අපිට දාලා යන්න බැරි දෙයක් නෑ.
රැක ගන්න දෙන විශේෂයෙන්ම අපි දැන් තව අවුරුදු 30ක් විතර යනකොට මැරෙනකොට අපේ ඥාති ඔක්කොලම වගේ මැරිලානේ. අම්මලා අක්කලා. සලකන්නයි කියලා දරුවොත් නෑ. යන්නයි කියලා එන්නයි කියලා පෙන්ෂන් එකකුත් යන්නයි කියලා වැඩිහිටි නිවාසත් නෑ. ඉතින් ගහක් මොලට වෙලා අන්තිම හුස්ම වෙනකම් බිමට හෙලන්න අපිට පුළුවන්. මෙන්න මේ හයිය ආවේ කොතනින්ද? මේකයි මට මේ කියලා දෙන්න ඕනේ. මෙන්න මේ ජීවිත සතුට එන්නේ මගේ පින්වත්නි ධර්මය කියන ඔබේ ජීවිතයට එකතු කරගත්තාම පැවිද්ද කියන්නේ හුදකලාවක් විතරයි. මේ හුදකලාවට ධර්මය කියන එකත් එකතු වුණොත් ධර්මය කියන එකත් ගෑවුණොත් ධර්මය කියන එකත් යෙදුණොත් එතනින් පස්සේ පැවිද්ද කියලා කියන්නේ මහාම මහ නිදහසක් ජීවිතේ භුක්ති විඳින කෙනෙක්. විනෝදී පිළිවෙත් පුරණ ප්‍රවෘජා භූමියට පත්වෙච්ච උතුමන් අදටත් නැත්තේ නෑ. ඔගොල්ලෝ මේ සාමාන්‍යයෙන් මේ කොළඹ වටපිටාවේ නගරාශ්‍රිතව දකින්න නැති දර්ශන කැලේ ගල් ගුහාවල් වල වලස්සු ඇවිල්ලා තමන්ගේ නියපොතු ගල් ගුහාවෙන් පොලිෂ් කර ගන්නකොට වලස්සු ඇවිල්ලා ගල් ගුහාවට හේතු වෙලා තමන්ගේ පිට කහ ගන්නකොට ඇතුළේ ඉඳලා භාවනා යෝගයේ භික්ෂුවක් මරණ සතිය වඩනවා කියන එක මහා පුදුමයට කාරණාවක්. මම මේ මෑතකදී සමින්හසලගෙන් මැහුවා මම මේ ටික කියන්නේ බලන්න මේවා. දැන් ආයුෂ්පතුන් ඔහොම ඉද්දී අම්මා මැරුණා කියලා කෝල් එකක් එනවා. මම නීතියක් දානවා අම්මගේ මල ගෙදරට සේනාසනේ කවුරුත් යන්න බෑ කියලා. ඔය ළමයි මොකද කරන්නේ? මම මේක ඇහුවා. බලන්න දැන් ඔබට ඔබේ ආයතනය අම්මා මැරිච්ච වෙලාවක ඔබට යන්න දුන්නේ නැත්තම් ඔබ ඔය වගේ තැනක නම් ඉන්නේ ඔබේ අම්මා මැරිලා ඔබේ ලොක්කා හරි ඔබේ අයිතිකාරය හරි කවුරු හරි කියනවා ඔබ යන්න එපා මල ගෙදරට. ඔබට දැන් මේක විඳ ගන්න පුළුවන්ද? නැත්තම් ඔබේ මානසික මට්ටම කොහොමද? ඔබ මේ වෙලාවේ හමුදාවේ සොල්දාදුවෙක් නම් අතේ උණ්ඩ පුරවපු තුවක්කුවකුත් තියෙනවනම් හමුදාවේ ඉන්න ලොකෝ එක්කෙනෙක් කිව්වොත් යන්න එපා කියලා ඔබට වෙඩි තියන්න නොහිතුනොත් ඒක මහ පුදුමයක්. ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා. ආයතු. අම්මා මැරිලා කියලා කෝල් එක ආවොත් මම යන්න එපා කිව්වා. මොකද කරන්නේ? ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ආන්දරණගේ උත්තර. අම්මා ඉන්නකම් කරන්න පුළුවන් ටික කළා. මරණය කියන එක කාටත් උරුමයි. මම ගියා කියලා. ආයිත් පණෙන්නේ. ඒක යාගේ ගමන. මට කරන්න පුළුවන් එකම දේ තමයි මෙහි ඉඳන් සංඝයාට දාන ටිකක් දීලා සංඝයාට වතක් පිළිවෙතක් කරලා සංඝයාට උපස්ථානයක් කරලා ඒකෙන් යම් කුසලයක් රැස් වුණා නම් ඒ කුසලයේ අම්මට අනුමෝදන් කරනවා විනා මම ගියා කියලා අම්මට වෙන ලාභයක් නැහැ. එයින් මටත් වෙන්නේ අලාභයක්. පැහැදිලිද ඔබට? දැන් ඔබ ගියා කියලා මිනිහට පණේනවනම් ඔබ හිතන්නේ යුතුයකමයි කියලා කියන්නේ ලස්සන මිනි පෙට්ටියක දාලා ලොකු වලක දාන්න එක නම් ඉතින් ඒවා මහ කෝලම් වැඩ. ඒවා මම බොරුකාර වැඩ. මිනිස්සු අද මිනිහක් මරුණාම ගෙදර කරන්නේ තනිකර නටන්න පටන් ගන්න එක. කියන්නේ ඒගොල්ලෝ මහා නැටුමක්. නැද්ද බලන්න ගෙදර තීන්ත ගානවා. ඇයි මේ? තමන්ගේ සෝබනේ පෙන්නන්නේ. එතකොට මේ මලමිනියට ගෞරව කරන්නේ. ගෙදර තීන්ත ගානවා, බඩුවස් කරනවා. ඔය එක මලගේකවත් මහත්ය මැරිච්ච අම්මලා ඒගොල්ලන්ගේ රත්තරන් බඩු නැති වෙනවාද? ඒගොල්ලෝ ගාහන්ට රත්තරන් බඩු ටික ගලවලා පෙට්ට ගමේ දාලා ඒක ලොක් කරලා ඒක අල්මාරියට දාලා ඒක යතුරු අරගෙන ඉනේ ගහගන්නේ පුදුම සංයමයකින්. ලස්සන ෆොටෝ ටික අයින් කරලා ඒවා පරිස්සමින් තියලා ගෙදර අස් කරලා තියෙන සෝබන බඩු ටික එළියට දාලා තීන්ත ටික ගාලා හුණු ටික ගාලා මිනි පෙට්ටියත් වටින එකක් ගෙනල්ලා ඒක වටේටත් සීරියස් බල්බ් එකක් දාන්නේ. ඇයි දැන් පැකේජ් හැදිලා තියෙන්නේ මල් ශාලාවල. ලක්ෂ පැකේජ්, එකමාර පැකේජ්, දෙකේ පැකේජ්. එක එක්කෙනාගේ ලොකුකම පෙන්වන්න මේ පැකේජ් එක හදලා. ඔබට අද ඔබේ ගෙදර මලගයක් වුණාම ඔබ කරන්නේ මෙන්න මේ කෝලම් නටුම නටන්න පටන් ගන්නවා විනා ජීවිතය අවබෝධ කරගන්න යන්න. හැබැයි ඔබට පුළුවන් නම් අම්මේ මැරිච්ච එක මැරුණා. එයාට ආයි පණේ නැහැ මේකනේ යථාර්ථය. එනවනම් වෙන්නේ මම මහාන වෙන්නේ නැහනේ. ගෙදරට වෙලා නොමැරී ඉන්න ක්‍රමවේදයක් කල්පනා කරනවානේ. මම නෙමෙයි බුදු පසේ බුදු විධායක ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු മന്ത്രിවරු කවුද නොමැරුණේ මේ ලෝකේ? මැරෙනවමයි. ආයි මැරෙනවමයි.
අර ඔබ මේට ලෑස්ති විය යුතුයි නෙමෙයි යුතුයමයි. යුතුයමයි. ඔබ මැරෙනවාමයි මතක තියාගන්න. අර කොලම නටන වෙලාවේ මේ තේරුමක් නැහැ පින්වත්නි. ඔබට පුළුවන් නම් රයිට් මෙයා මැරුණා. මේක තමයි ජීවිතයේ යථාර්ථය. කනත්ත ගාවට ගිහිල්ලා කනත්ත යට තියෙන අර කෝටන් ගහක ඉත්තක් අත්තක් හිටෝලා ඉටිපන්දමක් ගාලා හඳුන් කූරක් ගාලා ආව කියලා මිනියට දැනෙන එකක් නැහැ. ඔබේ කෝටන් ඉත්ත දවස් දෙකකින් වේලිලා මැරිලා යනවා. ඔබ ගහන ඉටිපන්දම විනාඩි 5කින් නිවිලා යනවා. ඔබ ගහන හඳුන් කූර තප්පර ගානකින් ඉවර වෙලා යනවා. ඒ වගේ මිනියට යහපතක් වෙන්නේ නැහැ. මේ ගස්ගල් වඳින අතීතයට ආපහු සමාජයේ බුද්ධ දර්ශනය අරගෙන යන්න එපා. මේක ඊට වඩා ලස්සන. මිනි කනත්ත ගාවට ගිහිල්ලා කල්පනා කරන්න මගේ තාත්තා මගේ අම්මා අවුරුදු ගාණක් මේ ලෝකේ ජීවත් වෙලා දැන් මැරිලා ගියා නම් ඒවං භාවි ඒවං ධම්මෝ ඒවං අනතීතෝ මේ ස්වභාවය යම්සේද මටත් මේ ස්වභාවය වෙනවමයි. පින්වත්නි ඔබට මේ පදනම දාන්නේ gedara ඉඳන් කරන්න පුළුවන් භාවනාවක් ගැන කියලා දෙන්න. අද පොය දවසනේ. අද හරි අපූර්ව පොයක්. ස්වාමීන් වහන්සේලා මාස 3ක් වස් සමාදන් වෙලා ඉඳලා වස් පවාරණය කරන පොය. අද නෙමෙයි ඇත්තටම හෙට දවසේ පවාරණය සිද්ධ වෙන්නේ. නමුත් අදින් වස් කාලය ඉවරයි. මගේ පින්වත්නි ඔබට මේ ජීවිතෙන් උපදවා ගත යුතු ධනයන් 3ක් තියෙනවා. ඔබ කොච්චර හරි හම්බ කරත් ඒ කිසිම ධනයක් අරගෙන යන්නේ නැති වුණාට ඔබට අරගෙන යන්න පුළුවන් ධනයන් 3ක් ගැන කියලා දෙන්නයි මේ යන්නේ. සති, සංවේග, ඥාන. එක තමයි සතිය කියන එක. දෙක තමයි සංවේගය කියන එක. තුන තමයි ඥානය කියන එක. සති, සංවේග, ඥාන. මේවා ලියලා තියාගන්න. මේවා සටහන් කරලා තියාගන්න. මේවා හිතේ කොටා ගන්න. ඔබ මේක කළ යුතුමයි. සති. සති කියන්නේ සිහියට. මොකද්ද සිහිය? කැටියෙන් කියනවා නම් මෙන්න මේක. අපි හැමෝම මැරෙන්න ඉන්න අය. ඔබට පැහැදිලිද මම මේ කියපු ටිකත් එක්ක? අපි කාටවත් මේකෙන් ගැලවිල්ලක් නැහැ. ඒ මරණය කියන එක සර්ප්‍රයිස් එකක්ද නෝමල්ද? දැන් ඔබට පින්වත්නි මරණය කියන එක නිකන් මේ හෙන සර්ප්‍රයිස් එකක්. අර මම මේ සර්ප්‍රයිස් කියන වචනේ පාවිච්චි කරාට අහිතක් හිතන්න එපා. නිකන් අපේ එහෙමද හොඳට හිටියානේ ඈ ගහක් ගලක් වගේ හිටියේ. අපි හිතුවේ නෑ දැම්මයයි කියලා. අප්පු අපරාධයක් උනේ. මොකද්ද පින්වත්නි ඒකේ තියෙන අපරාධය? පස්ස කන්හස් සමාධිය. මායාවේ අපරාධය තමයි. ඒක තමයි ස්වභාවය. වයසක් නැහැ, ભેදයක් නැහැ, මාස 3යි කියලා නැහැ, අවුරුද්දයි කියලා නැහැ, 20යි කියලා නැහැ, 30යි 40යි 50යි කියලා නැහැ, කොහොමත් 60ක් 70ක් යනකොට ඉවරයි. හිටියත් වැඩක් නැහැ වෙනකොට. මරණයක් වුණාම පුදුම වෙන්න එපා. කලබල වෙන්න එපා. කල්පනා කරන්න. දැන් ඔබ හිතන්නකෝ ඔබට හෙට ආරංචි වෙනවා ස්වාමී ධම්මජීව ස්වාමීන් වහන්සේ අපවත් වෙලා කියලා. හරි? දැන් ඔයගොල්ලෝ කරන්නේ කම්මුල් දෙකේ අත් ගහගෙන අප්පෝ පොඩි හාමුදුරුවෝය අරකය මේක අප්පෝ අපිට බණ ටිකක් කිව්වය බලන්නකො මෙච්චර එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි හිතන්න අනිත් පැත්තට. පොසිටිව් තින්කින්. දැන් ඔක්කො නෙගටිව් නේ. එයත් ඇවිල්ලා එයත් ගිහිල්ලා. ඔක තමයි ස්වභාවය. උපන් දිනයත් එක්ක මැරෙන දිනයත් අස්සම් කරලායි එන්නේ. දිනයයි වෙලාවයි විතරක් මරුණට පස්සේ දානවා. උපතයි මරණයයි කියන්නේ එකට ඔතපු වරපටි දෙකක් වගේ. උපත තියෙන යම්සේද මරණය එතන තියෙන. උප්පත්තිය සහය වේදම් මරණං ආගතං සදා. එනිසා මරණයට පුදුම වෙන්න එපා. මැරෙනවනේ. ඒකනේ ඇත්ත. ඔන්න ඔබ පුදුම වෙන්න කවුරු හරි ඔබට කියනවා මේ අර ස්වාමීන් වහන්සේ මැරෙන්නේ නැති එක්කෙනෙක් නේ. අන්න පුදුම වෙන්නේ. මේක පුදුමයක්. උපදින්න මැරෙන ජීවිතේ මරණය පුදුමයක් නෙමෙයි. නොමැරී ඉන්නවා නම් පුදුමයක්. ඔන්න කල්පනා කරන්න ආරංචියක් ආවම අම්මා මැරුණා, තාත්තා මැරුණා, නංගි මැරුණා, පුතා මැරුණා. බුදු අයියා අප්පච්චි මෙහෙම උනේ කවුද මේ අපරාධය කරේ? කවුරුත් ඒ අපරාධය කරේ නැහැ. කම්මස්ස කෝම්හි, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. ඔබ බුදුබණ දන්නේම නැද්ද?
මරණයට හේතුව දැන් ඔයගොල්ලෝ නම් දාන්නේ අර මරණ සහතිකේ දෙන මරණයට හේතුව කියලා එකක්. ඕකේ දාන්නේ දියවැඩියාව, ප්‍රෙෂර්, heart attacks. ඕවා පිටින් මරණයට ආසන්න හේතුව. මරණයට හේතුව උපතයි. උපත නැත්නම් විපතත් එතනම ඇත. පුතා හිම මරුණ කියලා කෝල් එකක් ආවහම එයාත් ඉතින් එයාගේ දැන් සොසොමක් හෙලන්න ජීවිතය ගැන කල්පනා කරන්න කඳුලක් හෙලන්න අඬන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අඬන්න. අනේ ඉතින් මට සලකපු දරුවා මැරුණානේ. එච්චරයි. එයා යාගේ ගමන ගියානේ ආයි ඉතින් මට සලකන්න එහෙම කෙනෙක් නැහැනේ. එහෙම හිතන්න. මටත් ඒ ගමන යන්න වෙනවනේ. ලොකු දුවටත් යන්න වෙනවනේ. පොඩි දුවටත් යන්න වෙනවනේ. නැන්දටත් යන්න වෙනවනේ. මාමටත් යන්න වෙනවනේ. මෙහෙම කිව්වම සමහරව මට කියන කතාවක්. අපි සායනස අපි මලගේදරදී ඇඬුවේ නැති වුණොත් මේ කට්ටිය හිතයිනේ අපි එන අසත්පුරුෂයි කියලා. දැන් ඔබට තේරෙනවද? ඔබ අඬන්නෙම කට්ටියට පේන්නද නැද්ද? මැරෙනවමයි. මැරුණට පස්සේ ඔට්ටු වෙන්න එපා. පුළුවන් විදියකට පෝර බෑග් එකකට දාලා හරි මහමුදට දානවා මිසක් වලක් කාර්ලා එකකට දානවා මිසක් මැරිච්ච එකෙක් වෙනුවෙන් ගහක් කපලා පෙට්ටියක් හදන එකත් අපරාධය. ජීවත් වෙන කී දෙනෙකුට ඔක්සිජන් දෙන ගහක්ද? පෙට්ටි වල දදා කෝලම් කරන්නේ අපරාධය. අරගෙන ගිහලා දාන්න සොහනට බල්ලෙක් බලලෙක් කාලා බඩ පුරව ගනි. කුරුල්ලෙක් කාලා බඩ පුරව ගනි. පණුවෙක් කාලා බඩ පුරව ගනි. අරක මහ පොළොවටත් බරක්. මහ පොළොවටත් කැලලක්. මහ පොළොවටත් සොහනක්. අල්ලලා ගිහලා කනත්තකට ගිහලා දාන්න. ඒක තමයි මරණයේ ස්වභාවය. ඒකට පුදුම වෙනවා. ඔබේ දුව, ඔබේ පුතා, ඔබේ නෝනා, ඔබේ මහත්තයා, ඔබේ අම්මා, ඔබේ තාත්තා මේ ඔක්කොම මැරෙන්න ඉන්න අය කියලා අද මේ පොයේ දවස් S2 වහගෙන විනාඩි 15ක් කල්පනා කරන්න. කල්පනා කරන්න. මට බණ කියපු හාමුදුරුවෝත් අපවත් වෙනවා. මේ බණ අහපු ඔබත් මැරෙනවා. ඔබේ ගෙදරින් අම්මා තාත්තා දුව දරුවෝ මේ ඔක්කොම මැරෙන්න ඉන්න අය. මගේ රත්තරන් පින්වත්නි මේ මලක් පූජා කරලා අපි කල්පනා කරන්නේ ඒකනේ. පොප්පං මිලායාති යතා ඉදම්මි කායෝ තතහයාති විනාශ භාවං. පොප්පං මිලායාති පිපෙනවා පරවෙනවා. ඒකයි මලේ ස්වභාවය. කායෝ තතහයාති කයත් ඒ වගේම විනාශ වෙලා යනවා කියන එක නේද අපි පුංචි කාලේ ඉඳන් ගාථා කිය කල්පනා කළේ. කෝ හවසට මල පූජා කරලා ඒකත් ෆොටෝ එකක් ගහලා Facebook එකට දානවා විනා. කෝ කරපු කල්පනා? කෝ ඇති කරගත්තු ඥානය? කෝ බුදුහාමුදුරුවෝ අපිට කියපු බණ? මැරෙනවමයි. හරි. මේක දැනගන්න. මෙන්න මේක ගැන ඔබ දැනගත්තා නම් මේකට කියනවා සතිය ඉපදුනා කියලා. දැන් ඔබට මේ තරම් කාලයක් තිබි මරණවා කියන නුවණ විතරයි. ඔබ දන්නවා මැරෙනවා කියලා. හැබැයි ඔබට මරණය ගැන සේයක් නැහැ. මරුණා කියපු ගමන් පිස්සු හැදෙනවා. නටන්න පටන් ගන්නවා. කෝලමක් කරනවා. ඔබට අමතකයි ඔබ කවුද කියලා. ඔබ ආර්ය ශ්‍රාවකයෙක්ද? ආර්ය ශ්‍රාවක ප්‍රතිපත්තියේ ඉන්න කෙනෙක්ද? බුදුදහමේ මාත්‍රයක් දන්නේ නැති අන්ධ බාල පෘථග්ජනෙක්. මලගවල් වලදී අඬන්නේ. මලගවල් වලදී විලාප දෙන්නේ. මලගවල් වලදී අනේ සුදු මහත්තයෝ ආයිත් මාව බලන්න එන්නේ නැද්ද කියලා අහන්නේ අන්ධ බාල පෘථග්ජනෙක්. ඒගොල්ලෝ මේ මහා ලොකු හොඳ බිරින්දෑවරු නෙමෙයි. අර මිනිස්සයාට ඉන්නකම් කරන්න ඕනි ඔක්කොම කරලා මරුණාට පස්සේ අහනවා ආයිත් මට සුදු කියන්නේ කවුද කියලා. මේක මහා බොරුවක්. මේ බොරුට අහන්න. මේක ටිකක් සාහසික ඇති. හරිද? මේක ටිකක් මේ ටිකක් ඍජුව එනවා ඇති. හැබැයි මගේ රත්තරන් පින්වත්නි අද බුදුදහමට කරලා තියෙන මේ හානිය දැක්කහම මේක මෙහෙම නොකිය බෑ. ඒකයි. අද බුදුදහම කියලා මිනිස්සු මේ අල්ලගෙන ඉන්න මහා ව්‍යාපාරය. මේක ව්‍යාපාරයක් නේ. කරගෙනනේ යතමු. මගේ රත්තරන් පින්වත්නි ඔබව මේ සසරේ අතරමං වෙයි. ඔබට මේ සසර වරදි. ඔබ මේ සසරේ දුක් විඳි. ඒකයි මේ කියන්නේ. උපදවා ගන්න සෙහියක් ඔබ මැරෙනවාමයි කියලා. ඔකට කියනවා සතිය කියලා. මලගවල් වලදී පුදුමු නොවි ජීවත් වෙන්න try කරන්න, උත්සාහ කරන්න. ඔබ මැරෙනවා කියලා දැනගන්න. ඔබ ඔබේ මරණයට සූදානම් වෙන්න. ඔබට කැන්සර් එකක් හැදෙන්න පුළුවන්. ඔබට අක්මාවක් බද්ධ කරන්න පුළුවන්.
අක්මාවෙන් කොටසක්. ඔබට වකුගඩුවක් බද්ධ කරන්න වෙයි. ඔබේ ඇඟ ඇතුලේ කවුද දන්නේ මේ වෙනකොට පිළිකා කීයක් ගොඩ නැගෙනවද කියලා? කවුද දන්නේ ඔබට මේ කොවිඩ් රැල්ලේ මෙහෙම කොවිඩ් ඇදිලා දැන් මේ ලංකාව වටේට විහිදිලා යන්නේ? කොහමද හෙට අනිද්දාට කොරෝනා හැදුනේ? හැදිලා මැරුණා. දැන් ඇමරිකාවේ ජනාධිපතිටවත් බේරෙන්න පුළුවන් වුණාද? මේ අපි ගැන කවර කතාවද? කොච්චර ආරක්ෂාවක් තියාගෙන ඉන්න මිනිස්සුද? ඔබ මැරෙනවමයි. දෙක තමයි සංවේගය. සංවේගයට නම් කරුණු ගොඩයි. එකක් තමයි දැන් ඔය පින්වත්තුලා පොඩි කාලේ ඉඳන් මහන්සි වෙලා පෝෂණය කරපු ජීවිතේ නෙමෙයි. මේ ශරීරය බලන්නකො. මේ පින්වත්නි මම මේකට කණ්ඩ දීලා, නාවලා, ක්‍රීම් ගාලා, පවුඩර් දැන් ක්‍රීම් පැවිදි වෙලා නම් ගාලා නැහැ. ඒක කලින් මම මේ කියන්නේ. ගාලා, නාවලා, ෂැම්පු ගාවලා, සබන් ගාවලා, දත් මද්දවලා. අමාරුවෙන් මේන්ටේන් කරපු එක නෙමෙයි. අමාරුවෙන් තමයි තාමත් මේ දැන් ඔය පිටුල යනකොටනේ කකුල ගලක වදින්න දෙන්නේ නැහැ. බස් එකක ගියොත් බොහොම ලස්සන ෂීට් එකක ඉන්න ඕනවා. AC එක දාලා, හීටර්ස් දාලා සීතල වෙලාවට හොට් වෝටර් වලින් නාවලා කරලා මේ හදන ශරීරය ටික කාලෙකින් ඔබට දෙන්නේ හැලිච්ච දත් ටිකක් නම්, ඇහෙන්නේ නැති කනක් නම්, පේන්නේ නැති ඇහක් නම්, ඇවිද ගන්න බැරි දනිස් දෙකක් නම්, ඉඳගත්තාම නැගිට ගන්න බැරි කොන්දක් නම්, ඔය පිටුල මෙච්චර කල් සලකලා තියෙන්නේ ඔය විතර හිතෙන්නේ දුහිට වඩා හොඳයි. ඉනි ටිකක් කප ගඟට දැම්ම නම් කියලා. ඔය පිටුල හකුරු හංගලා තියෙන වක්කඩේ කියලා හිතෙන්නේ නැද්ද? සරුයි කියලා හිතලා අල්ලගෙන එලෝගෙන ගිහිල්ලා තියෙන නිසරු දේවල් කියලා ඔබට දැනෙන්නේ නැද්ද? පින්වත්නි, ඇත්තටම මට නම් මේ ජීවිතේ හරිම මහන්සියක් දැනුණා. මම අමාරුවෙන් පෝෂණය කරන ජීවිතයේ අවසානයේදී බල්ලෙක් වගේ මැරෙන්න වෙනවා නම් මට මේ මහන්සියට මුහුණ දෙන්න ඕනේ. සංවේගය ඉපදුනේ බොරුවට මහන්සි වෙන මිනිස්සු දැක්කම. ඉතින් අදත් මම දකින්න පාර එනකොට මේ ඉතින් කොරෝනා කියලා නෑනේ මිනිස්සු වැඩ ජීවිත පන බයෙන් මාස්ක් දාගෙන බත් පාර්සල් බැඳගෙන එක එක්කෙනා මීටරවල දුර තියාගෙන හරිද දැන් මේ මරණයට බය ජීවත් වෙන්න හදනවා. ඒගොල්ලන්ට තේරෙන්නේ ජීවත් වෙන සෑම තත්පරයක්ම මරණය කරා යන ගමනක් කියලා. ඒගොල්ලෝ කොරෝනා වලින් බේරෙන්න try කරනවද මරණයෙන් බේරෙන්න try කරනවද මම දන්නේ නැහැ. හැබැයි මටත් පේන්නේ ඒගොල්ලෝ කොරෝනා වලින් බේරෙන්න try කරනවා විතරයි. මරණයෙන් බේරෙන්න try කරන්නේ. මොකද ඒගොල්ලන්ට අනිවාර්යෙන් මැරෙන්න වෙනවා. ඔයගොල්ලෝ කොරෝනා වලින් බේරෙන්න මාස්ක් දාලා මීටරේ දුර තියාගෙන අත් සෝදලා කටවල් සෝදලා පුදුම කෑ කිරිල්ලක්. ඔය කොවිඩ් වලින් බේරෙන්න මිසක් මේ පැන්ඩමික් සිටුේෂන් එකෙන් ගැලවෙන්න මිසක් මරණයෙන් ගැලවෙන්න වෙර වඩිනවා භික්ෂුව. කැලෑවල් වලට වෙලා. අලි මැද්දේ, කොටි මැද්දේ, වලස්සු මැද්දේ, සර්පය මැද්දේ, මැටි කුටි ඇස්සේ භික්ෂුව මරණයෙන් බේරෙන්න අපිට කොවිඩ් වලින් බේරෙන්න try කරන්නේ. සමාජ නීතියට අවනත විය යුතු නිසා අවනත වීම තියෙනවා. නමුත් කොහොමද ඔයගොල්ලෝ කොරෝනා වලින් බේරෙයි? ඔයගොල්ලෝ කැන්සර් එකකින් බේරෙයිද? ඔයගොල්ලෝ කන කෑම වල කොච්චර ජරාව තියෙනවද කියලා ඔය පින්තුලා දන්නවා. ඔය පින්තුලාට මාස්ක් දාගෙන ගිහලා කැන්සර් එකකින් බේරෙන්න පුළුවන්. ඔය පින්තුලාට මීටරේ දුර තියාගෙන ගිහලා වකුගඩුව නරක වෙන එකකින් බේරෙන්න පුළුවන්. ඔය පින්තුලාට මීටරේ දුර තියාගෙන ගිහලා දත් ගැලවෙන එකකින් බේරෙන්න පුළුවන්. කොණ්ඩේ දින එකකින් බේරෙන්න පුළුවන්. බෑ මේ එකක් විතරයි. ඔට්ටු වෙන්න එපා වුණාට වඩා තව ඕන තරම් තියෙනවා මේ පැත්තේ. සංවේගය උපදවා ගන්න. මැරෙන්න ඉන්න ජීවිතය පෝෂණය කිරීමෙන් කවර අර්ථයක්ද? ඊළඟට දෙවෙනි සංවේගය. මේ ජීවිතය අතහැරිලා දාලා ඊළඟට යන්න වෙන සසර ගමන ඒක මහ දුෂ්කර භයානක පීඩාකාරී එකක්. කොහොමද ගිහිල්ලා බල්ලෙක් වෙලා උපදින්න උනත්? කොහොමද ගිහිල්ලා හරකෙක් වෙලා උපදින්න උනත්? අර මේ පුච්චනකොට අපි කියන්නේ හංවඩු ගහනවා කිය. යකඩ
කෑල්ලක් රත් කරලා දැකලා තියෙනවද? හංගොඩු ගන්නවා. ඒ නම කොටපු යකඩ කෑල්ල අරගෙන ගියක්ගේ ඇඟේ මෙහෙම තියෙනවා. මගේ පින්වතුන්ලා හිතන්න සයිලන්සර් එකේ කකුල ගෑවුනහම අපිට කොච්චර එක රිදෙනවද කියන්නේ. සයිලන්සර් එකේ කකුල චුට්ටක් ගෑවුනොත් එන දියපට්ටේ දරා ගන්න බැරි අපි ඒකට කෝමාරිකා තියනවා, ටූත් පේස්ට් වර්ග ගන්නවා, පෝ කරන දේවල් නේ. හරකට කවුද කෝමාරිකා තියන්නේ? හරකගේ කවුද ඇඟේ ටූත් පේස්ට් ටිකක් ගන්නෙ? හරකට කවුද ගිහිල්ලා අර බර්නින් ක්‍රීම්ස් ගන්නෙ? මොකුත් නැහැ. කොහොමද ඔබට ඊළඟ පාර ඒ වගේ ජීවිතයක් ලැබුණත්? ඔහේ මානගස් ටිකක් කකා පුදුමයක් නෑ හැබැයි. දැන් ඔය පින්වතුන්ලා කන ජරාව දැක්කහම ඇහැ හරහා කන හරහා දිව හරහා ඔය පින්වතුන්ලා ඊළඟ පාර මානවත් ලැබුණොත් ලොකු දෙයක්. මේ යන විදියට නම් ඒවත් නැති වෙන එකක් තමයි පේන්නේ. ඒ නිසා මේවා සම්පූර්ණයෙන්ම කියලා දෙන්න කාලේ නෙමෙයි. මරණය ගැන කල්පනා කරන්න, සසර ගැන කල්පනා කරන්න. ඔබ දන්නවනේ අපාය ගැන දන්නවනේ, പ്രേත ලෝකය ගැන දන්නවනේ, තිරිසන් ලෝක ගැන දන්නවනේ. ගොළු බෙල්ලෙක් වෙලා කට්ට කැඩුනොත් කොච්චර දුකද? අපි ওই පාරේ එනකොට බල්ලෝ ඉන්නවා පින්වත් මේ වැදිලා බල්ලගේ වම් පැත්ත කෑල්ල පාරෙන් වමේ, දකුණු පැත්ත කෑල්ල පාරෙන් දකුණේ. මැද කෑල්ල විතරක් ටේක් ගෙඩිය වගේ බිම තියෙනවා. වැදිච්ච පාරට දෙකට මැද්දෙන් කඩලා ගිහින්. කවුද බේට් ටිකක් දාන්නේ? ඒ වගේ ජීවිතයක් ඔබට ලැබෙන්නයි ඔබ මේ සසර යන්නේ. තව ටික කාලේ මට නම් තව උපරිම ගත්ත 30ක් විතර තියෙන උපරිම. ඊට මන් දන්නේ අද මේ ටික කියලා යනකොට අපවත් වෙයිද කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔබට නම් එච්චරවත් තව නැතුව ඇති. ඔබට යන්න වෙන සසර ගමන ගැන සංවේගය උපදවා ගන්න. සති සංවේග මේ දෙක උපදින කෙනාට උපදිනවා. මේ භයානක සසරේ નિરර්ථක ගමනක මම යන්නේ නැහැ. මම මේකෙන් එතර වෙනවා. මම මේකෙන් මිදෙනවා කියලා සංඥාවක්. මෙන්න මේකට කියනවා මිදෙන්න ඕනේ කියලා ඇති වෙන ඥාණය, නුවණක් පහළ වෙනවා නේ. සිහිය සංවේගයට පස්සේ පහළ වෙනවා ඥානයක්. දැන් ඔබට මේ ටික කියනකොටම බලන්නකෝ ඔබේ කන, ඔබේ හිත ඇත්ත තමයි මේ කියන කතාව මේ નિરර්ථක ගමනක් යන්නේ කියලා හිතුණානේ. ඔන්න ඔතනින් මම මේකෙන් මට ඈතර වෙන්න තියෙනවා නම් කියලා ඔබට යම් වෙලාවක භාවනාවේදී හිතුනොත් ඒකට කියනවා ඥානය කියලා. ඒ නිසා පටන් ගන්න භාවනා කරන්න. ගෙදර ගිහිල්ලා හවසට පහන්න තියෙන ලොකු දෙයක් නෙමෙයි. S2 වහගෙන කල්පනා කරන්න. හැම දිනාටම මැරෙන්න වෙනවා. මම මරණයට සර්ප්‍රයිස් වෙන්න ඕනි නැහැ. ඒක පොදුයි. ඒක නෝමල්. අම්මා මැරුණොත් අඬන්න දොඩන්න නෙමෙයි අල්ලලා ගිහිල්ලා කුණු ගොඩකට දාන්න තියෙන්නේ. දුව මැරුණොත් අල්ලලා ගිහිල්ලා කුණු ගොඩකට දාන්න තියෙන්නේ. මම මැරුණොත් මාවත් කුණු ගොඩකට දාපල්ලා කියලා අවසන් කැමැත්ත ලියන්න. සෑයට දර එකතු කරන්න. මිනි කනත්තට ගෙනියන්න දර ටික එකතු කරගන්න. යන්න වෙන සසර ගැන ගමන ගැන කල්පනා කරන්න. මේකෙන් මිදෙලා යන්න උත්සාහවත් වෙන්න. එක මාසයක් ඔබට තියෙනවා. මේ මාසෙම මරණ සති භාවනාව කළොත් ඊළඟ මාසේ අපි හම්බ වෙද්දී නොමැරී හිටියොත් ඒක තියන්නේ නොමැරී හිටියොත් අපි හම්බ වෙද්දී ඔබ මේ ජීවිතය ගැන තේරුම් ගන්න පටන් ගත්ත මිනිහෙක් බවට පත් වෙයි. එහෙම නැත්නම් ඔබට මේ අහපු පැයත් මේ බණ අහපු පැයත් නාට්‍යයක් බලපු පැයක් වගේම වැඩක් නැති පැයක්. නිකන් කාලය කාපු පැයක් විතරයි. ඒ නිසා දිගින් දිගටම මේවා ගැන කියන්න අපි දන්නේ නැහැ අපිට කාලයත් හරිම අඩුයි. දැන් ඔබට පේනවනේ අපිට හම්බ වෙන්නේ මාසෙකට එකපාරයි. එකපාරක් ඇවිල්ලා තමයි මේ පැයක් ඔබට මේ ටිකට ඔබට මුළු මාසෙටම ක්‍රියාත්මක කරන්න මේ පැය ටික. කාලය අඩුයි, කාලය ගෙවෙන වේගය වැඩි, එන දත්ත ඩීටේල්ස් අඩුයි, ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව අඩුයි, තියෙන ව්‍යසන වැඩි. කොහොම හරි මේ අවස්ථාවෙන් ඈතට වෙලා යන්න උත්සාහ කරන්න. මේ කතාව ඇහෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරක් නිසා. ඒක තේරුම් ගන්න ඔබට මනුෂ්‍ය මනසකුත් ලැබිලා තියෙන නිසා මගේ රත්තරන් පින්වත්නි. මේ ජීවිතේ තේරුම් ගන්න. මේ මනුෂ්‍ය මනස බුද්ධෝත්පාද කාලයේ සද්ධර්ම ශ්‍රවණිය ලැබිච්ච වෙලාවේ මේක තේරුම් අරගෙන මිදෙලා යන්න ඔබට. මේ ධර්ම දේශනාවෙන් ධර්ම කාරණාවලින් රැස් වුණා වූ කුසලයත් සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා.
පාරමී දම් පිරේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව බහුජන හිතාය බොහෝ දෙනෙක්ගේ හිත පිණිස මේකේ තවත් ලස්සන වචනයක් තියෙනවා බහුජන සුඛාය බොහෝ දෙනෙක්ට සුව පිණිස දේශනා වෙන මේ ධර්මය ශ්‍රවණය කරලා ඔබ යම් කුසලයක් රැස් කරගත්තා නම් මේ කුසල් ඔබ අපි නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. මියගිය සියලුම රණවිරුවන්ට මෙපින් අනුමෝදන් වෙත්වා. සංඝ පීතෘන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා. ජාතික වීරයන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් වුණා වූ කුසලයේ මේ ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන මේ ජීවිතෙන් මිදලා යන්න. උතුම් නිර්වාණය පිණිස පවතින සුඛ පාරමිතාවක් වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නිවී යන්නට මේ කුසල් පාරමී ශක්තියින් බවට පත්ව පාරමී දම් පිරෙත්වා. උතුම් නිවනින් නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පත් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.